හොඳයි ළමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ රසායන විද්‍යාවේ ඉතා වැදගත් අතිශයින්ම වැදගත් කොටසක් වන සමතුලිතතා පාඩමේ අන්තර්ගත කලාප සමතුලිතතාවේ සමජාතීය කලාප සමතුලිතතාව කොටස පිළිබඳව සිද්ධාන්ත යම් ප්‍රමාණයක් අපි අද ඉගෙන ගන්නවා. ඒකේ නැන්ස් ව්‍යාප්ත නියම ආශ්‍රිත කරුණු අපි අද ඉගෙනගෙන ඒ ආශ්‍රිතව තියෙන සුළු ගැටළු ප්‍රමාණයක් සාකච්ඡා කරලා අපි බලමු පොඩ්ඩක් අද ඒ සමතුලිතතාව කියන සිද්ධාන්ත කොටස් කොහොමද කියලා. අපි අර එකිනෙක ස්පර්ශව පවතින හේත් මිශ්‍ර නොවි පවතින ද්‍රාවක දෙකක් තුල තනි ද්‍රාවකයක් ව්‍යාප්ත වෙලා ගතික සමතුලිතතාවට පත්වන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ ආශ්‍රිතවදී සමතුලිතතාවට ඇති වෙන ආකාරයට බලපාන රසායනික විද්‍යාත්මක හේතුන් සහ ඒ ආශ්‍රිතව විද්‍යාත්මකව ඉදිරිපත් කරලා තියෙන නියමයක් වන නර්ස් ව්‍යාප්ත නියම ආශ්‍රිත කරුණු තමයි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම මුලින්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා මේ එකිනෙක ස්පර්ශව පවතින හේත් මිශ්‍ර වීමක් සිදු නොවන ද්‍රාවක දෙකක් තුළ යම් තනි ද්‍රාවකයක් ව්‍යාප්ත වෙන ආකාරය සහ ඒ ගතික සමතුලිතතාවයට පත්වන ආකාරය පිළිබඳව අපි මුලින්ම පොඩ්ඩක් අධ්‍යයනය කරලා ඉන්න ඕන මේ පාඩම ඉගෙන ගන්න කලින්. ඒ වගේම මේ ද්‍රාවක දෙකක් තුළ එකිනෙක ස්පර්ශව පවතින මිශ්‍ර නොවන ද්‍රාවක දෙකක් තුළ තනි ද්‍රාවකයක් ව්‍යාප්ත වෙලා ගතික සමතුලිතතාවයට පත් වෙනවා කියන කාරණය ඔප්පු කිරීමට අදාළ පොඩි ප්‍රායෝගික සංසිද්ධියක් මුලින්ම අපි සලකා බලමු. හරි. මුලින්ම සකසා ගන්න ඕන ජලීය ඇමෝනියා ද්‍රාවණයක්. මේකෙන් ජලීය ඇමෝනියා ද්‍රාවණයක් අපි දන්නා හැමෝම ජලීය ඇමෝනියා ද්‍රාවණයක් භාෂ්මිතයි කියලා. මේක අපිට හඳුනා ගන්න පුළුවන් රතු පාට ලිට්මස් කැලලක් මේ ජලීය ඇමෝනියා ද්‍රාවණයට යෙදුවම මේ ද්‍රාවණය ඒකේ රතු පැහැ ලිට්මස් කැලලේ තියෙන රතු පැහැ නිර්දායක් වඩපත් වෙනවා. ඒකෙන් මේ ජලීය ඇමෝනියා ද්‍රාවණයේ තියෙන භාෂ්මිතතාවය අපිට රසායනිකව හඳුනා ගන්න පුළුවන්. මේ ජලීය ඇමෝනියා ද්‍රාවණයට අපි දැනගන්න ඕන කාරණාවක් තියෙනවා වතුරේ ජීවිච්ච ඇමෝනියා ද්‍රාවණයක් මේක. මිහි ජලීය ඇමෝනියා ද්‍රාවණයක් විදිහට හඳුන්වන්නේ ඒක. මේ ද්‍රාවණයට අපි කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් නැත්නම් CCl4 ද්‍රාවණයක් යොදන්න ඕන. මේ CCl4 ජලයේ තියෙන්නේ නැහැ කියලා අපි පීගුඩෝ ආශ්‍රිත සිද්ධාන්ත හරහා අපි දැනගන්න තියෙනවා. මේ CCl4 නැත්නම් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ජලය කියන ද්‍රාවකයේ සමග ස්පර්ශව පමණයි පවතින. මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඇමෝනියා ජලීය ඇමෝනියා ද්‍රාවණය සහ CCl4 ද්‍රාවකය එකිනෙක මිශ්‍ර කරලා මුලින් සොලවුවාම ජලය සහ CCl4 කියන සංඝටක දෙක ස්තර දෙකකට වෙනවීමක් සිද්ධ වෙනවා. CCl4 කියන ස්තර දෙකට වෙනවීමක් සිදු වන අතරේ ඇමෝනියා වලට සිදුවන කාරණා අපි බලමු. ඇමෝනියා වලට සිදුවන සංසිද්ධිය හරහා තමයි මේ පාඩම ගොඩනැගෙන්නේ. මේ ජලය සහ CCl4 කියන ද්‍රාවක දෙක එකිනෙක වෙනුවාට පස්සේ අපි පොඩි පිපෙට්ටුවක් පාවිච්චි කරලා CCl4 ද්‍රාවණයේ යම්කිසි පරිමාණයක් CCl4 ද්‍රාවණයේ සංසුප්ත CCl4 ද්‍රාවණයේ යම්කිසි පරිමාණයක් එළියට වෙන් කරලා ගන්න. මේ තමයි CCl4 ද්‍රාවණය. ජලය සහ CCl4 ස්තර දෙක වෙනුවාට පසුව ඒ වෙන්විච්ච ස්තර වලින් CCl4 වලින් යම්කිසි පරිමාණයක් වෙන් කර ඉවතට ලබා ගැනීම සිදු කළ යුතුයි. ඉන් පසුව මේ CCl4 ද්‍රාවණය අපි වෙන් කරගත් CCl4 ද්‍රාවකයට නැවතත් සංසුද්ධ ජලය මේ කලින් ලබාගත් ජලය ද්‍රාවණය නෙවෙයි සංසුද්ධ වෙනත් ජලීය සංසුද්ධ ද්‍රාවකයක් එකතු කිරීම සිදු කරන්න ඕනේ. තමයි සංසුද්ධ ජලීය ද්‍රාවක. මේ ජලය මේ CCl4 අපි වෙන් කරලා ලබාගත් CCl4 කලාපයට ද්‍රව ජලය නැත්නම් ජලීය ද්‍රාවකය ඉදුවට පස්සේ නැවතත් ජලය සහ CCl4 කලාප දෙකකට වෙන් වෙනවා ස්තර දෙකකට වෙන් වෙනවා හේතුව ජලය සහ CCl4 එකිනෙක මිශ්‍ර වීමක් සිදු නොවන නිසා CCl4 ස්තරය සහ ජලීය ස්තරය එකිනෙක වෙන් වෙනවා. ඊට පස්ව අපි නැවත පිපෙට්ටුවක් පාවිච්චි කරලා මේ ජලීය ස්තරයේ නැවතත් යම්කිසි පරිමාණයක් වෙන් කරලා ගත්තොත් මේ තියෙන සංසුද්ධ ජලය CCl4 සමග මිශ්‍ර වීමක් සිදු නොවේ කලාප දෙකකට වෙන් වුණාට පස්සේ මේ වෙන් කරගත්ත ජලීය කලාපේ මේ ජලීය කලාපේ වෙන් කරගත්තාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ ප්‍රායෝගික පරීක්ෂණයක් සිදු කරන්න. මම මේකෙන් සංසුද්ධ ජලය අපි යදුවේ සංසුද්ධ ජලය මේ CCl4 සමග පොඩි මිශ්‍ර වීමක් සිදු කරා. නමුත් මිශ්‍ර වුණේ නැහැ. ඒක ස්තර දෙකකට වෙන්වීමක් පමණයි සිද්ධ වුණේ. එයින් ජලය ලෙස වෙන්විච්ච කලාපයෙන් ජලය සංසුද්ධ වෙන් කරගත්තාට පස්සේ අපිට අපි දන්නවා ජලය කියන්නේ උදාසීන ද්‍රාවකයක්. ඒ ආම්ලිකතාවයක් හෝ භාෂ්මතාවයක් නැහැ. නමුත් මේකට රතු පාට ලිට්මස් කැපල්ලක් යෙදුවොත් පැහැදිලිවම මෙහි රතු පැහැ නිල් පැහැයක් බවට පත් වෙනවා. එයින් සනාථ වෙනවා මේ ජලීය ස්තරය තුල භාෂ්මිකතාවයට හේතු වන යම්කිසි රසායනිකයක් අන්තර්ගත වන බව. නමුත් ජලය උදාසීන ද්‍රාවකයක්. නමුත් මේ රතු පැහැ ලිට්මස් කැපල්ල නිල් පැහැ වලට හේතු මොකක්ද කියලා සලකා බලන්න ඕනේ. මේ භාවිතා කරපු රසායන ද්‍රව්‍ය තුල භාෂ්මිකතාවයට හේතු වන එකම රසායන ද්‍රව්‍ය තමයි ඇමෝනියා.
රතු පැහැති ලිට්මස් කැවැල්ල නිල් පැහැයක් බවට පත් වුණා කියන ඒ සාධකයෙන් අපිට සනාථ වෙනවා මේ ජලය තුළ භාෂ්මික ද්‍රාවකයක් අන්තර්ගත වී යුතුව බව. ඒ කියන්නේ මෙන්න මේ ආරම්භයේ පැවතුණු ඇමෝනියා මේ ජල කලාපය තුළ අන්තර්ගත වන බව රසායනික වශයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. රතු පැහැති ලිට්මස් කැවැල්ල නිල් පැහැයක් බවට පත් වී මේ ඇමෝනියා මේ ජල කලාපයට කොයි සිටද ආවේ කියන කාරණාව සලකා බැලුවොත් ජලයේ සමග මිලනකොට ස්පර්ශ කරලා තිබෙන CCl4 නැත්නම් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් විස්තරය. ජලයේ කලාපය අපි යොදපු සංසුද්ධ ජලය තමයි මේකේ. මේ සංසුද්ධ ජලයට තමයි ඇමෝනියා ව්‍යාප්තලා ගිහිල්ලා තියෙන්නේ. ඒ ඇමෝනියා ටික පැමිණලා තියෙන්නේ CCl4 කලාපේ. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය හරහා තමයි ඇමෝනියා ජල කලාපයට ව්‍යාප්තලා තියෙන්නේ. නමුත් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුල ඇමෝනියා ආරම්භයේ තිබෙන්නේ නැහැ. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් දෙකට ඇමෝනියා ව්‍යාප්ත වෙලා තියෙන්නේ නම් ආරම්භයේ තිබ්බ ජල කලාපයේ කරා ව්‍යාප්ත වන ආකාරය. මේ සනාථ වෙන්නේ ආරම්භයේ ජල කලාපය තුළ ඇමෝනියා අන්තර්ගත වුණා. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් විදුවට පස්සේ ජල කලාපය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය කියන එක වෙන වුණා. ස්තර දෙකකට ජල කලාපය තුළ ව්‍යාප්ත වෙලා තිබුණු ඇමෝනියා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුළ ව්‍යාප්ත වෙලා තියෙන යම්කිසි රසායනික සාධක මත කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුල අන්තර්ගත අපි කලාපයේ වෙන් කරගත්තාට පස්සේ එහි තුල අන්තර්ගත ඇමෝනියා යම් ප්‍රමාණයකුත් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයට ගමන් කරලා තියෙනවා. ඒක නැවත සංසුද්ධ ජලය ඉදුවට පස්සේ ඒ ජලය කලාපයට අර කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුල අන්තර්ගත වෙලා තිබ්බ ඇමෝනියා ජලය කලාපයට නැවත යොදලා තියෙනවා. ඒ ඇමෝනියා තමයි මේ අවසාන වශයෙන් අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ සනාථ වෙන්නේ ජලය කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන එකිනෙක ස්පර්ශව පවතී. නමුත් මිශ්‍ර වීමක් සිදු නොවන සංසුද්ධ ද්‍රාවක දෙකක් තුළ ඇමෝනියා නැමැති ද්‍රව්‍යයක් පොදු වශයෙන් පවතින මේ ඇමෝනියා නැමැති ද්‍රව්‍යයක් එකිනෙක ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවට මේ රසායනික සාධක වලින් සනාථ කරගන්න පුළුවන්. තමයි අපි මේ වෙනට සමජාතීය කලාප සම්පූර්ණතාවය ආශ්‍රිතව ඉගෙනගෙන තියෙන සිද්ධාන්ත අනුව සනාථ වෙනවා එකිනෙක ස්පර්ශව පවතින කිසිදු ආකාරයකින් මිශ්‍ර වීමක් සිදු නොවන සංසුද්ධ ද්‍රාවක දෙකක් තුළ උදාහරණයක් වශයෙන් ජලය සහ CCl4 වැනි මිශ්‍ර වීමක් සිදු නොවන ස්පර්ශව පවණක් පවතින ද්‍රාවක දෙකක් තුළ ඇමෝනියා නැමැති ද්‍රාවකයකට පොදු වශයෙන් මේ කලාප දෙක පුරාවටම එහා මෙහා බොමාරු වෙලා ඒ ද්‍රාවක දෙක තුළම දියවීමේ හැකියාවක් නැත්නම් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතිනවා කියන අපි දැන් රසායනික විද්‍යාත්මකව සනාථ කරා. අද අපි ඊගාවට බලන්න ඕන මේ කලාප දෙක තුල එකිනෙක ස්පර්ශව පවතින නමුත් මිශ්‍ර වීමක් සිදු නොවන මේ කලාප දෙක තුල මේ ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා ගතික සමතුලිතතාවයට පත්වන ආකාරය පිළිබඳව මුලින්ම සලකා බලන්න ඕන. අපි ගණිතමය ගැටලු සදාන්න කලින් මේ සිද්ධාන්ත ආශ්‍රිතව පවතින නියමයන් පිළිබඳව අධ්‍යයනය කරලා ඉන්න ඕන. අපි දැන් බලමු මේ කලාප දෙකක් තුල තනි ද්‍රව්‍යයක් ව්‍යාප්ත වෙලා ගතික සමතුලිතතාවයට පත්වන ආකාරය. අපි දැන් බලමු ද්‍රාවක දෙකක් තුල යම් තනි ද්‍රාවකයක් ව්‍යාප්ත වෙලා ගතික සමතුලිතතාවට එනම් ද්‍රාවකයේ පත්වන ආකාරය පිළිබඳව. මේක අපි මුලින්ම සලකා බලමු X නැමැති ද්‍රාවකයක් තුල අන්තර්ගත X නැමැති ද්‍රාවකයක් සංසුද්ධ X නැමැති ද්‍රාවකයක් තුල අන්තර්ගත කැපිටල් A ගේ ද්‍රාවක. මේ දෙන්නේ කැපිටල් A ගේ අංශුන් X නැමැති ද්‍රාවකය තුල ව්‍යාප්තව පවතින ආකාරය. මේදී කැපිටල් A ගේ අංශි සාන්ද්‍රණයක් ද්‍රාවණයක් X ද්‍රාවකය තුල ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ දිනේ X නැමැති ද්‍රාවකය තුළ ව්‍යාප්ත වෙන කැපිටල් A අංශු. මේ X නැමැති ද්‍රාවකය සමග කිසිදු ආකාරයකින් මිශ්‍ර වීමක් සිදු නොවන නමුත් ස්පර්ශව පමණක් පවතින Y නැමැති ද්‍රාවකයක් මේ පද්ධතිය අපි යෙදුවොත් Y නැමැති සංසුද්ධ ද්‍රාවකයක් යෙදුවොත් පැහැදිලිවම අපි දන්නවා X නැමැති ද්‍රාවකය සහ Y නැමැති ද්‍රාවකය එකිනෙක මිශ්‍ර වීමක් සිදු නොවන බව. එම ද්‍රාවකය සංසුද්ධ Y නැමැති ද්‍රාවකය සහ සංසුද්ධ X නැමැති ද්‍රාවකය එකිනෙක ස්පර්ශ වීමක් පමණක් සිදු වෙනවා. X නැමැති ද්‍රාවකය තුළ ආරම්භයේදී කැපිටල් A ගේ අංශු ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා පැවතුණා. ආරම්භක අවස්ථාවේ පැවතුනේ කැපිටල් X තුළ ව්‍යාප්ත වෙලා තියෙන කැපිටල් A ගේ අංශුන්ගෙන් සමන්විත ද්‍රාවණ පද්ධතිය. මේ පද්ධතියට X නැමැති ද්‍රාවකයේ සමග කිසිදු ආකාරයකින් මිශ්‍ර නොවන ස්තර දෙකකට පමණක් වෙන නැත්නම් ස්පර්ශ පමණක් පවතින Y නැමැති ද්‍රාවකයක් යෙදුවම මේ A නැමැති ද්‍රාවකය අපි කලින් ඉගෙන ගත්තා වගේ කැපිටල් A නැමැති ද්‍රාව්‍ය අංශු වලට කැපිටල් X නැමැති ද්‍රාව්‍ය තුල පමණක් නෙමෙයි Y නැමැති ද්‍රාව්‍ය තුලත් දියවීමේ හැකියාවක් තියෙනවා නම් ආරම්භයේදී Y නැමැති ද්‍රාව්‍ය තුල A ගේ අංශු එකක්වත් පවතින්නේ නැහැ. නමුත් X නැමැති ද්‍රාව්‍ය තුල A ගේ අංශු කැපිටල් A ගේ අංශු ඉතා විශාල වශයෙන් පවතිනවා නම්
ඉතා විශාල වශයෙන් කැපිටල් A ගේ අංශු y කලාපය තුළට ගමන් කරන්න පටන් ගන්නවා. කැපිටල් A ගේ අංශු විශාල වශයෙන් ගමන් කරන්න පටන් ගන්නවා x නැමැති කලාපයේ සිට y නැමැති ද්‍රාවකය වෙතට. ඒ කියන්නේ හේතුව තමයි කැපිටල් A ගේ අංශු වලට x නැමැති ද්‍රාවකය තුළ පමණක් නොවේ y නැමැති ද්‍රාවකය තුළත් දියවීමේ හැකියාවක් පවතින නිසා. ආරම්භයේදී ඉතා වැඩි ශීඝ්‍රතාවකින් ආරම්භ වෙලා කැපිටල් A ගේ අංශුන් y කලාපය තුළට ගමන් කරන්න පටන් ගත්තා. y කලාපය තුළ කැපිටල් A ගේ අංශු ක්‍රමානුකූලව එක රැස් වෙන්න x කලාපය තුළ කැපිටල් A ගේ අංශු ක්‍රමානුකූලව අඩු වීමත් සමගම මෙම ගමන් කරන ශීඝ්‍රතාව ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආරම්භයේදී x කලාපයේ සිට y කලාපය දක්වා කැපිටල් A ගේ අංශු ගමන් කරන ශීඝ්‍රතාව ඉතා විශාල අගයකින් ආරම්භ වුණා. ක්‍රමානුකූලව එම ශීඝ්‍රතාව අඩු වන බව මේ පැහැදිලි. y කලාපයට ගමන් කරන ලද කැපිටල් A ගේ අංශුන් වලට නැවතත් x කලාපය තුළ දිවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ආරම්භයේදී y කලාපය තුළ A ගේ අංශ එකක්වත් අන්තර්ගත වුණේ නැහැ. නමුත් x කලාපයේ සිට කැපිටල් A ගේ අංශුන් y කලාපය තුළට ගමන් කිරීමත් සමග ඒ සමගම කැපිටල් A ගේ අංශු නැවතත් x කලාපය තුළට ගමන් කරන්න පටන් ගන්නවා y කලාපය තුළ. ආරම්භයේදී y කලාපය තුළ කැපිටල් A ගේ අංශු නොගැලපුණු නිසා y කලාපයේ සිට x කලාපය දක්වා කැපිටල් A ගේ අංශුන්ගේ ආරම්භක ශීඝ්‍රතාව ආරම්භයේදී ශුන්‍ය. නමුත් y කලාපය තුළ කැපිටල් A ගේ අංශු ක්‍රමානුකූලව එක රැස් වෙන්න y කලාපයේ සිට x කලාපය දක්වා කැපිටල් A ගේ අංශු නැවත දියවීමේ ශීඝ්‍රතාව ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. x කලාපයේ අංශු x කලාපය තුළ ව්‍යාප්ත කරලා තියෙන කැපිටල් A ගේ අංශු ක්‍රමයෙන් වැඩි ශීඝ්‍රතාවයේ සිට ක්‍රමයෙන් අඩු වෙන ශීඝ්‍රතාවයෙන් y කලාපය තුළට ගමන් කරනවා. ඒ වගේම y කලාපයට පැමුණු අංශු ආරම්භයේදී ශුන්‍ය ශීඝ්‍රතාවයකින් ආරම්භ වෙලා ක්‍රමානුකූලව වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් x කලාපය තුළ නැවත දිවෙන්න පටන් ගන්නවා. එක්තරා මොහොතකදී x කලාපය තුළ තියෙන කැපිටල් A ගේ අංශුන් y කලාපය තුළට ගමන් කරන ශීඝ්‍රතාවය y කලාපය තුළ දියලා තියෙන කැපිටල් අංශුන් නැවත x කලාපය තුළට ගමන් කරන ශීඝ්‍රතාවය එකිනෙක සමාන අවස්ථාවක් වෙනවා. එතනින් එහාට x කලාපය තුළට ව්‍යාප්ත වෙච්ච අංශුන් y කලාපය තුළට ගමන් කරන ශීඝ්‍රතාවය y කලාපය තුළ ව්‍යාප්ත තියෙන අංශුන් x කලාපය තුළට ගමන් කරන ශීඝ්‍රතාවය සමාන වන අවස්ථාවට අපි කියනවා ගතික සමතුලිත අවස්ථාවට පත් වෙන අවස්ථාව කියලා. මේක අපිට ප්‍රස්තාවික ක්‍රමයක් වලින් නිරූපණය කරන්න පුළුවන්. අපි x අක්ෂයට කාලය නම් දරාශය නම් කරොත් ශීඝ්‍රතාව y අක්ෂයෙන් නිරූපණය කරොත් ආරම්භයේදී x කලාපය තුළ තමයි කැපිටල් A ගේ අංශු අන්තර්ගත වෙලා තිබෙන්නේ. ඉතා විශාල වශයෙන් ඒවා ඉතා විශාල ශීඝ්‍රතාවයකින් ආරම්භ වෙලා y කලාපය තුළට ගමන් කරන්න පටන් ගත්තා. ආරම්භයේදී ඉතා ඉහළ ශීඝ්‍රතාවයකින් මේ ක්‍රියාව පටන් ගත්තා. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ y කලාපය තුළ කැපිටල් A ගේ අංශු එක් රැස් වීමත් සමගම එම ශීඝ්‍රතාව ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. ආරම්භයේදී විශාල ශීඝ්‍රතාවයෙන් පටන් ගන්න ක්‍රමානුකූලව ශීඝ්‍රතාව අඩු වෙගෙන යනවා. ශීඝ්‍රතාව ක්‍රමානුකූලව කාලයට සාපේක්ෂව අඩු වෙන්න පටන් ගන්නවා. y කලාපය තුළ කැපිටල් A ගේ අංශු එක් රැස් වීමත් සමගම එම අංශු නැවත කැපිටල් A ගේ අංශු වලට x කලාපය තුළ දියවීමේ හැකියාවක් තියෙනවා. මේ කාරණේ නිසා y කලාපය තුළට ගමන් කරපු කැපිටල් A අංශු නැවත x කලාපය තුළට ගමන් කරන්න පටන් ගන්නවා. ආරම්භයේදී මෙන්න මේ අවස්ථාවේදී y කලාපය තුළ කැපිටල් A ගේ අංශු ආරම්භයේදී තිබෙන ඇති නිසා ආරම්භක ශීඝ්‍රතාව ශුන්‍යයි. නමුත් y තුළ ක්‍රමයෙන් කැපිටල් A අංශු එක් රැස් වීමත් සමගම නැවත x කලාපයට ගමන් කිරීමේ ක්‍රියාව සිදු වන නිසා අධික වේගයෙන් ක්‍රමානුකූල ශීඝ්‍රතාව වැඩි වෙන්න පටන් ගන්නවා. ශීඝ්‍රතාව වැඩි වෙලා එක්තරා කාලයක් ගත වුණාට පස්සේ t සමානයි t dash අවස්ථාවේදී t dash නැමැති කාලය ගත වුණාට පසු x සිට y දක්වා කැපිටල් A ගේ අංශු ගමන් කරන ශීඝ්‍රතාවය y සිට x දක්වා කැපිටල් A ගේ අංශු ගමන් කරන ශීඝ්‍රතාවයත් එකිනෙක සමානයි. එතන සිට මේ කලාප දෙක පුරාවටම A නැමැති තනි ද්‍රාව්‍ය ව්‍යාප්ත වීමේ ශීඝ්‍රතාව සමානයි. මේ අවස්ථාවට අපි කියනවා සංතෘප්ත අවස්ථාව කියලා. මෙම අවස්ථාව තමයි මේ එකිනෙක ස්පර්ශව පවතින නැත්නම් මිශ්‍ර විමර්ශන නොවන ස්පර්ශව පවතින එක්කෙනෙක් ද්‍රාව්‍ය තුළ මේ ද්‍රාව්‍ය ව්‍යාප්ත වී දියවි පවත්වාගත උපරිම සාන්ද්‍රණයක් පවතින අවස්ථාව. මෙන්න මේ අවස්ථාවට පසුව y කලාපය තුළ හෝ x කලාපය තුළ කැපිටල් A ගේ සාන්ද්‍රණය වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. y කලාපය තුළ පවතින යම් කිසි අංශුවක් x කලාපය තුළට යම් ශීඝ්‍රතාවයකින් පැමිණෙන්නේ එම ශීඝ්‍රතාවයෙන්ම x කලාපයේ සිට y කලාපය දක්වා එම අංශු කැපිටල් A ගේ අංශු ඒ ප්‍රමාණයෙන් ගමන් කරනවා. මේ නිසා මෙන්න මෙම අවස්ථාවටපත් වුණාට පසුව A නැමැති අංශුන්ගේ මේ y සහ x කලාප තුළ ගමන් කරන ශීඝ්‍රතාව වෙනසක් සිදු වෙන්නේ නැහැ. දෙකම කලාප දෙක හරහා කැපිටල් A ගමන් කරන්නේ එකම ශීඝ්‍රතාවයයි. මේ කියන්නේ කැපිටල් A ගේ අංශු x කලාපයේ සිට කැපිටල් A ගේ අංශු x කලාපයේ සිට කැපිටල් A ගේ අංශු x කලාපයේ සිට y කලාපය දක්වා ගමන් කරන අවස්ථාව
සීගතාව ඉතා විශාලකදී පටන් ගන්න ක්‍රමානුකූල සීගතාව වැඩි වෙනවා. මේ දෙන්නේ කැපිටල් ලේ අංශුන් y කලාපයේ සිට x කලාපය දක්වා ගමන් කරන අවස්ථාව. y කලාපයේදී ආරම්භයේ කැපිටල් ලේ අංශු තිබෙන්නේ නැහැ. y කලාපයට ආවේ කැපිටල් ලේ අංශුන් x කලාපයේ සිට ව්‍යාප්ත වුණු ඒ අංශු විදියට ඒවා එක්රස් වීමත් සමග තමයි නැවතත් x කලාපයට ගමන් කරන්න පටන් ගන්න. ඒ සීගතාව ක්‍රමානුකූලව වැඩි වෙනවා. එක්තරා අවස්ථාවකට පසුව මේ කලාප දෙක හරහා කැපිටල් ලේ අංශුන් එකිනෙක ව්‍යාප්ත වෙන සීගතාව එකිනෙකට සමාන අවස්ථාවක් කියලා වෙනවා. අන්න ඒ අවස්ථාවට අපි කියනවා කලාප දෙක තුල එකිනෙක ස්පර්ශෝපාදය නමුත් මිශ්‍ර වීමක් සිදු නොවන මේ කලාප දෙක තුල යම්කිසි තනි ද්‍රව්‍යයක් ව්‍යාප්ත වෙලා ගතික සමතුලිත අවස්ථාවට පත් වෙන මොහොතේ කියලා. කලින් කිව්වා වගේ මොහොතේදී එක් එක් කලාප වල අදාළ ද්‍රව්‍ය ව්‍යාප්තව පෙරදී උපරිම ප්‍රමාණය දී කරගෙන තියෙන්නේ. ඒ අවස්ථාවේදී එතනින් එහාට පිස්සු ආකාරයෙන් එම දියලා තියෙන අංශුන්ගේ සාන්ද්‍රණයන්ගේ වෙනසක් සිදුවන්නේ නැහැ. හොඳයි අපි මේ වෙන විට කලාප සමතුලිතතාවයේ අන්තර්ගත ප්‍රධානතම කොටසක් වන සමජාතීය කලාප සමතුලිතතාවයේ ආශ්‍රිත සිද්ධාන්ත කීපයක් ඉගෙන ගත්තා. ඒකේ සංක්ෂිප්තයක් නැවතත් මම ඉදිරිපත් කරොත් මේ වෙන විට අපි දන්නවා එකිනෙක ස්පර්ශව පවතින නමුත් මිශ්‍ර වීමක් සිදු නොවන ද්‍රාවක දෙකක් තුල සංසුද්ධ ද්‍රාවක දෙකක් තුල මේ රූප සටහන අනුව ගත්තොත් x නැමැති ද්‍රාවකයක් සහ y නැමැති ද්‍රාවකයක් තුල පොදු කැපිටල් A නැමැති මේ කලාප දෙක පුරාම ව්‍යාප්ත වෙන්න පුළුවන් කැපිටල් A නැමැති ද්‍රාවකයකට ව්‍යාප්ත වෙලා ගතික සමතුලිත අවස්ථාවට පත් වෙන්න පුළුවන් කියන කාරණා. මේ තමයි සමජාතීය කලාප සමතුලිතතාව ආශ්‍රිතව අපිට ඉගෙන ගන්න තියෙන සරල සිද්ධාන්ත. මේ සිද්ධාන්ත ආශ්‍රිතව අපිට රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය තුල අපිට ගණිතමය ගැටලු රසායන විද්‍යාවේ සමජාතීය කලාප සමතුලිතතාවයේ සිද්ධාන්තය පාවිච්චි කරලා රචනා ප්‍රශ්න පත්‍රය තුල ගැටලු ලැබෙනවා මේ සිද්ධාන්තය භාවිතයි. ඒ ගැටලු විසඳීමට මේ සිද්ධාන්තය පමණක් අධ්‍යයනය කරන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ සිද්ධාන්තය ආශ්‍රිතව ගොඩනගා තියෙන ගණිතමය පැත්ත අධ්‍යයනය කිරීම සඳහා මේ සිද්ධාන්ත ආශ්‍රිතයෙන් ගොඩනගා තියෙන නියමයක් පිළිබඳව අධ්‍යයනය කරන්න අවශ්‍යයි. අපේ නියමයට කියනවා නර්ස් ව්‍යාප්ති නියමය කියලා. නර්ස් ව්‍යාප්ති නියමයෙන් රසායන විද්‍යාත්මකව කියන කොටස් ටික මම මුලින්ම සාකච්ඡා කරලා ඒක තව ටිකක් මම සරලව පැහැදිලි කරලා දෙන්නම්. නර්ස් ව්‍යාප්ති නියමය කියන්නේ එකිනෙක මිශ්‍ර නොවන ඒ ස්පර්ශව පවතින ද්‍රාවක දෙකක් තුල තනි ද්‍රව්‍යයක් ව්‍යාප්ත වෙලා ගතික සමතුලිත අවස්ථාවට පත් වෙලා තියෙනවා නම් නියත උෂ්ණත්වයේදී උෂ්ණත්වය නියතව පවතින අවස්ථාවේදී මේ එක් එක් ද්‍රාවක කලාප තුල අදාළ ද්‍රව්‍යයේ සාන්ද්‍රණයන් අතර අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. නැත්නම් නියතයක් කියන්නේ. ඒ කියන්නේ අපි එක බලමු කියලා නියතයක් මේ කැපිටල් A නැමැති පොදු ද්‍රව්‍ය කැපිටල් A ගේ සාන්ද්‍රණය ඒක ව්‍යාප්තලා තියෙන x නැමැති කලාපය තුල x කලාපය තුල x නැමැති ද්‍රාවකය තුල කැපිටල් A ගේ සාන්ද්‍රණය සහ y නැමැති කලාපය තුල කැපිටල් A ගේ සාන්ද්‍රණය උෂ්ණත්වයේ නියතනම් ඒක එක් එක් කලාපවල අදාළ කැපිටල් A නැමැති ද්‍රව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ නියතයි. මේ නියතයට අපි කියනවා kd. දැන් අපි කලින් පාඩම් වල kp, kc, ka, kb වැනි නියත පද අධ්‍යයනය කරලා තියෙනවා. ඒ ආකාරයෙන්ම කොටන තවත් නියත පදයක් තමයි kd කියලා කියන්නේ. මේ kd සමාන වෙන්නේ එක් එක් කලාපවල අදාළ ද්‍රව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය. මේ තමයි රසායන විද්‍යාත්මක මේ සංසිද්ධිය පැහැදිලි කරනවා නම් අපිට ඉගෙන ගන්න සිදුවන දේ. මේකේ සරලව කිව්වොත් මොකක්ද මේකේ කියවෙන්නේ කියලා ඉස්සලා කිව්වා වගේම එකිනෙක මිශ්‍ර වීමක් සිදු නොවන ඒ ස්පර්ශෝපාදන ද්‍රාවක දෙකක් තුල අදාළ ද්‍රාව්‍ය ව්‍යාප්තව ගතික සමතුලිත අවස්ථාවට පත් වෙනාට පස්සේ එක් එක් කලාපවල දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වුණාට පස්සේ අපි මේ අවස්ථාවට තමයි සමතුලිත අවස්ථාව කියලා කියන්නේ. ඒ එක් එක් කලාපවල අදාළ ද්‍රව්‍ය කුමන සාන්ද්‍රණ අනුපාතයකින් දිය වුණාද කියන කාරණාව තමයි මේ නර්ස් ව්‍යාප්ති නියමයෙන් කතා කරන්නේ. මේ kd සඳහා ලැබෙන අගය අනුව x සහ y කලාපවල කැපිටල් A කොපමණ අනුපාතයෙන් දිය වුණේ කියන කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් kd සඳහා ලැබෙන අගය අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ජලය සහ CCl2 කලාපවල දිය වෙලා ඇමෝනියා ජලය සහ CCl2 කලාපවල දිය වුණාට පස්සේ ගතික සමතුලිත අවස්ථාවට පත් වුණාට පස්සේ ඒ සඳහා ලැබෙන නර්ස් ව්‍යාප්ති නියමයෙන් ආශ්‍රිත ලැබෙන අගය 40ක් නේ. kd සඳහා ලැබෙන අගය 40ක්. සරලව කිව්වොත් ජලය සහ CCl4 කලාපවල ඇමෝනියා දිය වෙලා ඇමෝනියා වැනි පොදු ද්‍රව්‍ය දිය වෙලා සමතුලිත අවස්ථාවට පත් වුණාට පස්සේ එක් එක් කලාපවල
ජලය කලාපය තුල ඇමෝනියා සාන්ද්‍රණය සහ CCl4 කලාපය තුල ඇමෝනියා සාන්ද්‍රණය අතර අනුපාතය 40ක් නැමෙතලයක් ආවොත් KD සඳහා ලැබෙනාගේ 40ක් නම් මේකේ තේරුම පොඩ්ඩක් බලමු. මේකේ තේරුම තමයි CCl4 කලාපය මෙන් ජලය කලාපය තුල දිය වෙලා තියෙන ඇමෝනියා වල සාන්ද්‍රණය 40 ගුණ. ඒකේ තේරුම තමයි ඇමෝනියා CCl4 කලාපයේ තුලදීට වඩා ජලය කලාපය තුල 40 ගුණයකින් තියෙනවා. ඒ අනුපාතය 40 ගුණයි. අපිට ඔය තවත් සරලව පැහැදිලි කරොත් අපි මේක CCl4 ඇමෝනියා වල සාන්ද්‍රණය CCl4 කලාපයෙන් අපි පැහැදිලි කරුවොත් 40ක් CCl4 කලාපය තුල ඇමෝනියා සාන්ද්‍රණය සමානයි ඇමෝනියා සාන්ද්‍රණය ජලය කලාපය තුල. මේ සඳහන් වෙනවා ජලය කලාපය තුල අන්තර්ගත මේ ජලය සහ CCl4 නැමැති කලාපවල ඇමෝනියා දිය වෙලා ව්‍යාප්ත වෙලා ගතික සමතුලිත අවස්ථාවටපත් වුණාට පස්සේ ජලය කලාපය තුල දිය වෙලා තියෙන ඇමෝනියා සාන්ද්‍රණය මෙන් ඇමෝනියා සාන්ද්‍රණය CCl4 කලාපය තුල දිය වෙලා තියෙන ඇමෝනියා සාන්ද්‍රණය මෙන් 40 ගුණයක් කියන ගන්න. මේ KD සඳහා ලැබෙන අගය අනුව අපිට සරලව කියන්න පුළුවන් කුමන කලාපවලද වැඩිපුර අදාළ ද්‍රව්‍ය දිය වෙන්නේ කියන කාරණා. ඒ දියවීම වැඩි වෙන්නේ KD සඳහා ලැබෙන අගයක් වැඩි වෙනවා. අපිට තවත් කාරණාවක් කියන්න තියෙනවා මේ KD ප්‍රකාශනය සඳහා ගොඩක් ළමයි වැඩිවිට තේරුම් ගන්න සංසිද්ධියක්. ඒ තමයි මේ කලාප එකිනෙක වෙන්වීමේ නිරූපණය කරනකොට මේ ඝනත්වය පිළිබඳ අපිට වැදගත්කමක් දක්වන්නේ නැහැ රසායන විද්‍යාව තුල. x ගේ ඝනත්වය වැඩි, y ගේ ඝනත්වය වැඩි කියන කාරණාව අපිට වැදගත් වෙන්නේ නැහැ. අපිට මේ රූප සටහන් නිරූපණය කරනකොට ඝනත්වය අනුව ඉහළ හෝ පහළ නැමැති ඒ ද්‍රාවක නිරූපණය කිරීම වැදගත්කමක් නැහැ. ඒක අපිට ගණිතාකාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. ගොඩක් ළමුන් සිතාන දිනනවා මේ ඉහළින් තියෙන ද්‍රාවණය තමයි අනිවාර්යෙන් ඉහළින් ගන්න ඕනේ. දැන් මේක ප්‍රකාශනයක් පමණයි. අපිට මේ CCl4 කලාපය තුල දිය වෙලා තියෙන ඇමෝනියා සාන්ද්‍රණය උඩින් ගන්නත් පුළුවන්. ජලය කලාපය තුල දිය වෙලා තියෙන ඇමෝනියා සාන්ද්‍රණය යටින් ගන්නත් පුළුවන්. ඒක නිශ්චිතත්වයේ ප්‍රකාශ කරන ආකාරය අනුව කියන්නේ. සාමාන්‍යයෙන් මේකට අපි කියනවා ජලය සහ CCl4 කලාපය තුල ඇමෝනියා වල ව්‍යාප්ති සංවේගය 40ක්. ඒක තමයි සරල තේරුම තමයි ඇමෝනියා ජලය කලාපය තුල CCl4 කලාපයට වඩා ජලය කලාපය තුල 40 ගුණයක් තියෙනවා කියන කාරණා. අපි මේක CCl4 කලාපය උඩට දාලා ඉන්නොත් මේක උත්තරේ නේ 1ට 4. මොකද මේ කලාප දෙක උඩට මාරු කරනකොට ලැබෙන අගයක් උඩට මාරු වෙනවා. මේකේ සරල સિદ્ધාන්තය තමයි සරල ගත්තොත් ද්‍රාව්‍යයක් ද්‍රාවක දෙකක් තුල සම්ප්‍රයුක්තවටපත් වුණාට පස්සේ කුමන ද්‍රාවක කලාපය තුලද වැඩිපුර දිය වෙන්නේ නැත්නම් කුමන අනුපාතයකින්ද ද්‍රාවක තුල දිය වෙන්නේ කියන කාරණාව තමයි KD සඳහා ලැබෙනාගෙන් නිරූපණය කරන්නේ. හොඳයි ළමයි අපි තවත් උදාහරණයක් බලමු මේ නර්ස් ව්‍යාපනයෙන් කියන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරගන්න. අපි බලමු මෙන්න මේ උදාහරණය x නැමැති ද්‍රාවකයක් සහ y නැමැති ද්‍රාවකයක් තුල පොදුවේ තියෙන කැපිටල් A නැමැති ද්‍රාවකයක් ව්‍යාප්ත වෙලා ගතික සමතුලිත අවස්ථාවටපත් වුණාට පස්සේ අපිට පුළුවන් මේ x සහ y කියන ද්‍රාවක දෙක තුල කැපිටල් A ගේ ව්‍යාප්තිය පිළිබඳව ගණිතමය ප්‍රකාශන ආකාර දෙකක් ලබා දෙන්න. නර්ස් ව්‍යාපනයේ කියන්නේ මොකක්ද කියලා මම කාරණාව ආයෙත් පොඩ්ඩක් කියලා ඉන්න. උෂ්ණත්වයේ නියතන. උෂ්ණත්වයේ නියතව පවතින තාක්කල් මේ එකිනෙක ස්පර්ශව පවතින මිශ්‍ර වීමක් සිදු නොවන ද්‍රාවක දෙකක් තුල යම් ද්‍රාවකයක් ව්‍යාප්ත වෙලා ගතික සමතුලිත අවස්ථාවට පත් වුණාට පස්සේ උෂ්ණත්වයේ නියත ඒක ඊටාම වැදගත් උෂ්ණත්වයේ නියතව පවතින කියන කාරණා අනිවාර්යයෙන් මේක සඳහන් කරන්න ඕන. උෂ්ණත්වයේ නියතව පවතින තාක්කල් එක් කලාපවල අදාළ ද්‍රව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය නියතව පවතින. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද සංතෘප්ත අවස්ථාව. ඒ කියන්නේ දිය වෙන්න පුළුවන්. උපරිම අවස්ථාවට දිය වුණාට පස්සේ එතනින් එහාට දිවීමක් සිදු වෙන්නේ නැහැ. මොකද කලාප දෙක තුල අදාළ ද්‍රව්‍ය ව්‍යාප්ත වන ශීඝ්‍රතාව සමාන වුණාට පස්සේ එතනින් එහාට කිසිදු ආකාරයකින් ශීඝ්‍රතාව වැඩි වීමක්වත් ශීඝ්‍රතාව අඩු වීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එකම ශීඝ්‍රතාවයකින් කලාප දෙක ආරම ව්‍යාප්ත වෙනවා. ඒ සිද්ධිය බලනම් කරගෙන තමයි මේ නර්ස් ව්‍යාප්තියේ ගොඩනගලා තියෙන්නේ. අපිට නිරූපණය කරන්න නම් මේ අපි හිතමු මේ උෂ්ණත්වය ලියලා KD. KD සමානයි කැපිටල් A ගේ සාන්ද්‍රණය y කලාපය තුල බෙදීම කැපිටල් A ගේ සාන්ද්‍රණය x කලාපය තුල කියන්නේ. මේ අනුපාතය හැමතිස්සෙම නියතයක් කියලා අපි කියන්නේ. මේකේ තේරුම y කලාපය තුල කැපිටල් A ගේ සාන්ද්‍රණය සහ x කලාපය තුල කැපිටල් A ගේ සාන්ද්‍රණය උෂ්ණත්වයේ නියතනම් හැමතිස්සෙම නියතව පවතිනවා කියන අයිඩියා එක තමයි නර්ස් ව්‍යාප්තියේ කියන්නේ. අපි කියමු මේ KD. KD එකේ 10යි කියනවා.
y සහ x අතර කේඩියගේ 10. ඒ කියන්නේ 10 සමාන වෙනවා කැපිටල් A ගේ සාන්ද්‍රණය y කලාපය තුල බෙදීම කැපිටල් A ගේ සාන්ද්‍රණය x කලාපය තුල y කලාපය සහ x කලාපය අතර කැපිටල් A හි ව්‍යාප්ති සංගුණකයේ 10 කියන එක අදහස් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. y සහ x කලාප අතර කැපිටල් A ද්‍රවණය කරලා දිය කර ඒ දෙන්නව කලාප දෙක අතර කැපිටල් A ගතික සමුද්‍ර අවස්ථාවටපත් වෙන ඉඩ හැදියාම x කලාපය තුල දිය වෙන්නේ කැපිටල් A යම් සාන්ද්‍රණයකින්ද එම අගයේෙන් දශගුණයක ප්‍රමාණයක් y කලාපය තුල කැපිටල් A දිය වෙන්න පටන් ගන්නවා. අපිට වඩා කරා වැඩි කරලා ගන්න පුළුවන් 10යි කැපිටල් A x කලාපය තුල කැපිටල් A ගේ සාන්ද්‍රණය y කලාපය තුල. මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද? y කලාපය තුල කැපිටල් A ගේ කොච්චරක් දිය වෙලා තියෙනවද? යම් සාන්ද්‍රණයක් දිය වෙලා තියෙනවද? එම ප්‍රමාණය x කලාපය තුල කැපිටල් A ගේ දිය වෙලා තියෙන ප්‍රමාණයෙන් දශගුණයකට සමානයි. ඒකේ තේරුම තමයි y කලාපය තුල කැපිටල් A තුල x දිය වෙන ප්‍රමාණයෙන් දශගුණයක් y කලාපය තුල කැපිටල් A තියෙනවා. x කලාප කැපිටල් A කලාපය තුල x ගේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මෝල් x නම් එමාගෙන් දශගුණයක්. එමාගෙන් දශගුණයක් තමයි y කලාපය තුල කැපිටල් A ගේ සාන්ද්‍රණය කියමු y කියලා. ඝන ඩෙසිමීටර මෝල් y ප්‍රමාණයක් කියලා. එතකොට y කලාපය තුල කැපිටල් A ගේ සාන්ද්‍රණයට සමාන වෙන්නේ කැපිටල් A ගේ x කලාපය තුල සාන්ද්‍රණයෙන් දශගුණය. මේකේ තේරුම තමයි x කලාපය වගේ 10 ගුණයක ප්‍රමාණයක් y කලාපය තුල කැපිටල් A දිය වෙන්න පටන් ගන්නවා. අපිට මේක අනිත් පැත්තට පරස්පර ආකාරයෙන් ප්‍රකාශ කරන්නත් පුළුවන්. දැන් කේඩියගේ 10යි y සහ x කලාපය අතර කේඩියගේ 10යි. y සහ x තුල ව්‍යාප්ති සංගුණක නැත්නම් කේඩියගේ 10යි කියන අදහස් වෙන කාරණා මම ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා. අපිට මෙහෙමත් කියන්න පුළුවන්. x සහ y තුල කේඩියගේ එක යනවා. ඒ කියන්නේ කැපිටල් A ගේ සාන්ද්‍රණය x කලාපය තුල බෙදීම කැපිටල් A ගේ සාන්ද්‍රණය y කලාපය. x සහ y තුල කේඩියගේ කිව්වොත් එතන x සහ y තුල ව්‍යාප්ත සමූහය කිව්වොත් කැපිටල් A ගේ සාන්ද්‍රණය x කලාපය තුල තමයි. නැත්නම් අදාළ ද්‍රාවකය මුලින් සඳහන් කරන ද්‍රාවකය තුල අදාළ ද්‍රාවකයේ සාන්ද්‍රණය තමයි මුලින්ම අපි සඳහන් කරන්නේ. y සහ x තුල කිව්වොත් උඩින් ප්‍රකාශනය කේඩිය ප්‍රකාශනය කිව්වොත් සාමාන්‍යයෙන් ඒක නීතියක් නෙවෙයි ඒක රීතියක්. ඒක අනුව අපි y සහ x තුල කිව්වොත් උඩින්ම ප්‍රකාශ කරන්නේ අනුපාතය ඉහළින් ප්‍රකාශ කරන්නේ y තුල සාන්ද්‍රණය x සහ y තුල කිව්වොත් ආරම්භයේ තියෙන x නිසා ඒ ප්‍රකාශනය තුල මුලින්ම සඳහන් කරන්නේ x කලාපය තුල කැපිටල් A ගේ සාන්ද්‍රණය. එතකොට x කලාපය තුල A ගේ සාන්ද්‍රණය විදිහ y කලාපය තුල A ගේ සාන්ද්‍රණය කිව්වොත් ඒක යන්නේ 1ට 10යි කියන්නේ. මොකද අපි දැනටම දන්නවා x කලාපයට වඩා දශගුණයක ප්‍රමාණයක් y කලාපය තුල කැපිටල් A දෙනවා කියන්නේ. මේ තමයි නැස් ව්‍යාප්ති නියම කියන කාරණා. මම හිතනවා මේ සමජාතීය කලාප සමතුලිතතාව ආශ්‍රිතව තියෙන සිද්ධාන්ත සරල ඕගොල්ලන්ට ඉගෙන ගන්න හැකියාව ලැබෙන්නේ නැති. මේ ආශ්‍රිතව කේඩී ප්‍රකාශනයේ නැත්නම් නැස් ව්‍යාප්ති නියමයෙන් කියවෙන්නේ මොකද්ද කියලා ඉතා සරල සිද්ධාන්ත කීපයක් කරන් පැහැදිලි කරලා දෙන්න. ඒකෙන් ඕගොල්ලන්ට මේ කේඩීයගේ තව ටිකක් කේඩියගේ කොහොමද ගණිතමය ගැටලු වලට භාවිතා කරන්නේ සහ ප්‍රශ්න වලට මේක කොහොමද ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කියලා තව ටිකක් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන්. මේ සමජාතීය කලාප සමතුලිතතාව ආශ්‍රිතව පහුගිය විභාග ප්‍රශ්න සලකලා බැලුවොත් ඒක ටිකක් සංකීර්ණ අවස්ථාවේ තියෙන ගැටලු තමයි තියෙන්නේ. ඒක එක්තරා මට්ටමකට එන්න ඕනේ ගැටලු හදන්න. මුලින්ම සරල අවස්ථාවේ තියෙන ගැටලු යම් කිසි ප්‍රමාණයක් විසඳලා ප්‍රමාණිකව විභාග ප්‍රශ්න අපි 2016 දක්වා තියෙන ගැටලු ප්‍රමාණිකව අපි සාකච්ඡා කරගෙන ඒව ගැටලු විසඳීම සඳහා යම් කිසි ප්‍රමාණයකට අපි ගැටලු විසඳලා පොඩි අධ්‍යයන ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍යයි. මුලින්ම සරල ගැටලු විසඳලා පසු විභාග ප්‍රශ්න පත්‍රය තුල අන්තර්ගත පසු විභාග තුන අන්තර්ගත ගැටලු විසඳීම ආරම්භ කරමු. ඊටම සරල මට්ටමේ ඉදිරිපත් කරලා තියෙන ගණන් පහක් විසඳන්නේ නැති. ඔයගොල්ලෝ ගණන් පහ හොඳට කියවන්න. ඒවල අපි බලමු සිද්ධාන්තය කොහොමද භාවිත වෙලා තියෙන්නේ. මේ සරල ගණන් පහෙන් මම දැනට ගණන් දෙකකට අදාළ විසඳීම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඊටු ගණන් 3 4 5 කියන ගණන් තුන ඔයගොල්ලන්ට තනියෙන් විසඳන්න පුළුවන්. මම ඊගාව මේ සමජාතීය කලාප සමතුලිතතාව ආශ්‍රිතව තවත් සිද්ධාන්තයක් තියෙනවා මේ ද්‍රාවක නිස්සාරණය කියන තියරි කොටස සිද්ධාන්ත කොටස ඒ කොටස පැහැදිලි කරන වීඩියෝ එකේ ඊගාවට ඔයගොල්ලන්ට ලබා දෙන වීඩියෝ එකේ ද්‍රාවක නිස්සාරණය කියන සමජාතීය කලාප සමතුලිතතාවයේ තියෙන ඉතුරු සිද්ධාන්ත සහ මේ ගණන් තුනට අදාළ විසඳීම් ලබා දීමෙන් පසුව මොකද විභාගයට ගණන් එන්නේ ද්‍රාවක නිස්සාරණයයි
සමජාතිය කලාප සමතුලිතතාවය මේ දක්වා ඉගෙන ගන්න තියෙන්නේ ඔක්කොම සම්මිශ්‍රයක් ගන්න. ඒ නිසා අපි විභාග ගණන් වලට යන්න කලින් ද්‍රාවක නිස්සාරණය යන තියරි කොටසත් අධ්‍යයනය කරන්න ඕන. සරලව මේ ගණන් ටික මුලින්ම අපි විසඳීම් ලබාගෙන ද්‍රාවක නිස්සාරණයේ සිද්ධාන්ත කොටසක් අධ්‍යයනය කරලා ඊට පස්සෙම අපි පසුගිය විභාග ප්‍රශ්න වලට මුලින්ම අපි පළවෙනි සරල ගැටලුව පොඩ්ඩක් අධ්‍යයනය කරමු. මේ ගාන මුලින්ම අපි කියවලා බලමු. ජලය සහ CCl2 අතර කැපිටල් M නම් ද්‍රව්‍යයක් ව්‍යාප්තව ගතික සමතුලිතතාවය පවතී. ජලය කලාපය තුල කැපිටල් M හි සාන්ද්‍රණය 0.6යි ඝන ඩෙසිමීටර යන මෝල් වන අතර CCl2 තුල M නම් ද්‍රව්‍යයේ සාන්ද්‍රණය 0.2යි ඝන ඩෙසිමීටර යන මෝල් වේ. ජලය සහ CCl2 අතර කැපිටල් M හි ව්‍යාප්ත සම්මුතික ගසන්නේ. මේ ගානට දාන දත්ත ටික මුලින්ම අපි නිරූපණය කරන ආකාරයෙන් රූප සටහනක් යන ගන්න ඕන. ඔයගොල්ලෝ එක පුරුද්දක් වශයෙන් තියා ගන්න ඕන මේ රසායනික විද්‍යාවශීව ගණිතමය ගැටලු විසඳනකොට මම දැකලා තියෙනවා ගොඩක් ළමයි දත්ත නිරූපණය කරන රූප සටහනක් අඳින්නේ නැහැ. ඒක අතිශයින්ම වැරදි සංසිද්ධියක්. මොකද රූප සටහනක් අනිවාර්යෙන් නිර්මාණය කළ යුතුමයි. අදාළ දත්ත නිරූපණය කරලා මොකද අපිට ගැටලු විසඳීමට අවශ්‍ය කරන දත්ත එතකොට හොඳට පේනවා. එතකොට ගාන විසඳීම සඳහා අවශ්‍ය කරන අපිට ගොඩක් මහන්සි වෙන අවශ්‍යතාවයක් නැහැ. දත්ත හැම දෙයක්ම එක තැනක තියෙන ඉන්න. ගාන නැවත කියවීමට අවශ්‍යතාවයක් නැහැ. දත්ත නිරූපණය කරලා හැමතිස්සම රූප සටහනක් නිර්මාණය කරන්න පුරුදු වෙන්න. මේ ගාන ඉතාලම අපිට දෙන්න පුළුවන් ඉතා සරලම ගානක් මේක. මේකේ ජලය සහ CCl2 තමයි. නැත්නම් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තමයි ද්‍රාවක වශයෙන් භාවිත වෙලා තියෙන්නේ. මෙන්න ජලය නැමැති ද්‍රාවකය. ඒ වගේම CCl4 ද්‍රාවක දෙකක් තුල කැපිටල් M නම් ද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවා. කැපිටල් M නම් ද්‍රව්‍ය ජලය සහ CCl2 නැමැති ද්‍රාවක තුල ව්‍යාප්ත වෙලා ගතික සමතුලිත අවස්ථාවට පත් වෙලා තියෙනවා. මේ ගානේ කියන විදිහට එහෙම ගතික සමතුලිත අවස්ථාවට පත් වුණාට පස්සේ මේ ගානේ අන්තර්ගත දත්තානුව කැපිටල් M ගේ සාන්ද්‍රණය කියන්නේ ජලය කලාපය තුල කැපිටල් M ගේ සාන්ද්‍රණය 0.6යි ඝන ඩෙසිමීටරයට මවුල. කැපිටල් M ගේ සාන්ද්‍රණය ජලය කලාපය තුල. ඒ වගේම CCl2 තුල කැපිටල් M නම් ද්‍රව්‍ය සාන්ද්‍රණය කැපිටල් M නම් ද්‍රව්‍ය සාන්ද්‍රණය 0.2යි ඝන ඩෙසිමීටරයට මවුල ප්‍රමාණය. අපි අහනවා ජලය සහ CCl2 අතර M නම් ව්‍යාප්ත සම්බන්ධය සොයන්නේ. කියන්නේ මේකේ අපේ බලාපොරොත්තු වෙන උත්තරය ඒගොල්ලෝ අපි සරලව කතා කරොත් ජලය සහ CCl2 අතර M ගේ ව්‍යාප්ත සම්බන්ධය සොයන්නේ කියන්නේ තේරුම තමයි M ගේ ව්‍යාප්ත වීමේ ප්‍රමාණය ජලය සහ CCl2 අතර මොන වගේ අනුපාතයකින්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි අහන්නේ. අපි දන්නවා මේ ජලය සහ CCl2 අතර ඒ ව්‍යාප්ත වන ප්‍රමාණය නැත්නම් ඒ උෂ්ණත්වය නේදනන්නේ ව්‍යාප්ත වන අනුපාතය නේදයක් කියලා. ඒක තමයි ව්‍යාප්ත සම්බන්ධය කියලා කියන්නේ. මේක යන්නේ ජලය සහ CCl2 අතර ඒ නිසා අපි ජලය තුල සාන්ද්‍රණය තමයි ඉහිලීම ගන්නවා. කැපිටල් M ගේ සාන්ද්‍රණය ජලය කලාපය තුල බෙදීම කැපිටල් M ගේ සාන්ද්‍රණය CCl4 කලාපය තුල. අපි කියන එකට KD කියනවා. KD කියන එක හොයන්න ඕන. ඒකට අපි කියනවා ව්‍යාප්ත සංගුණකය. නැත්නම් මේකට විභාග සංගුණකය කියලා කියනවා. ව්‍යාප්ත සංගුණකයේ තියෙන තවත් නමක් තමයි විභාග සංගුණකය. නැත්නම් KD වගේ තියෙන තවත් නමක්. මේකේ අතිශයම සරල ගැටුවක්. අපිට පැහැදිලිවම දීලා තියෙනවා ජලය කලාපය තුල ගතික සමතුලිත අවස්ථාවට පත් වුණාට පස්සේ කැපිටල් M ගේ සාන්ද්‍රණය 0.6යි ඝන ඩෙසිමීටරයට මොකද කියන්නේ? එදීම කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුල කැපිටල් M ගේ සාන්ද්‍රණය 0.2යි ඝන ඩෙසිමීටරයට මොකද කියන්නේ? ඒකත් ඔය කපලා ගියාට පස්සේ අපිට එනවා KD අගේ 3යි කියන්නේ. මේකේ තේරුම තමයි CCl2 කලාපය තුල කැපිටල් M දියවන සාන්ද්‍රණයට වඩා ජලය කලාපය තුල CCl4 තුල කැපිටල් M දියුණා අගේ වගේ 3 ගුණයක ප්‍රමාණයක් ජලය තුල තියෙනවා. මේ පද්ධතිය සම්පූර්ණ අවස්ථාවට පත් වුණාට පස්සේ CCl2 කලාපය තුල කැපිටල් M දියවලා තියෙන්නේ කොච්චරද? එම සාන්ද්‍රණයේ 3 ගුණයක ප්‍රමාණයක් ජලය කලාපය තුල කැපිටල් M දියවලා කියන අයිඩියා එක තමයි මේකෙන් අපිට තේරුම් ගන්න ලැබෙන්නේ. දැන් අපි සරල ගැටලු වල දෙවෙනි ගානක් සාකච්ඡා කරන ආකාරය පොඩ්ඩක් සලකලා බලමු. මේකේ ගානේ කියන විදිහට ජලය සහ CCl4 තුල ඇමෝනියා ව්‍යාප්ත වී ගතික සමතුලිත අවස්ථාවේ පවතිනවා. මේ එනකොට ගතික සමතුලිත අවස්ථාවේ පවතිනවා. ජලය කලාපයේ ඝන සෙන්ටිමීටර් 10ක් උදාසීන කිරීමට 0.1 ඝන ඩෙසිමීටරයට මවුල HCl වලින් ඝන සෙන්ටිමීටර් 20ක් වේ. CCl4 කලාපයේ ඝන සෙන්ටිමීටර් 10ක් උදාසීන කිරීමට 0.1 ඝන ඩෙසිමීටරයට මවුල ඝන සෙන්ටිමීටර් 40ක් වේ. ජලය හා CCl4 අතර ඇමෝනියාහි ව්‍යාප්ත සංගුණකය සොයන්න කියලා කියන්නේ.
ඔයගොල්ලන්ට පේනවා කලින් ගානේ එක් එක් කලාප තුල අදාළ ද්‍රව්‍ය සාන්ද්‍රණය ඍජුවම ප්‍රකාශ කරලා තිබ්බා. කෙලින්ම දීලා තිබ්බා අදාළ ද්‍රව්‍ය සාන්ද්‍රණය එක් එක් කලාප තුල. නමුත් මේ දෙවෙනි ගැටලුවට එනකොට පොඩ්ඩක් ඊටාම සුළු වශයෙන් සංකීර්ණ තත්ත්වයකට කරලා තියෙනවා. අපිට මේ එක් එක් කලාප තුල අදාළ මේ ජලය සහ CCl2 කියන කලාප වල ඇමෝනියා නැමැති ද්‍රව්‍යයේ සාන්ද්‍රණය ඍජුවම දීලා නැහැ. අපිට පොඩ්ඩක් තව මහන්සි වෙන්න වෙනවා මේ එක් එක් කලාප වල ඇමෝනියා වල සාන්ද්‍රණය හොයාගන්න. ඒකට අපිට අනුමාපනය කියන સિદ્ધාන්තය භාවිත කරන්න වෙනවා. ඒගොල්ලෝ මේ දීලා තියෙන්නේ මේ ඇමෝනියා සමග අනුමාපන ක්‍රියාවලියක් සිදු කරලා තියෙන HCl නැමැති රසායනිකයත් එක්ක ඒකේදී ලැබෙලා තියෙන HCl පරිමාව තමයි දීලා තියෙන්නේ. එකෙන් අපිට එක එක කලාප වල දීලා තියෙන ඇමෝනියා සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. මොකද ජලය කියන ද්‍රාවකයක් CCl4 කියන ද්‍රාවකයක් දෙකම උදාසීන බැවින් HCl සමග අනුමාපනය කරනකොට එක් එක් කලාප වල වෙන් කරගත්ත අදාළ පරිමාව ජලය හෝ CCl4 සමග HCl රසායනික වශයෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ එක් එක් කලාප වල දීලා තියෙන භාෂ්මික ද්‍රාවයක් තියෙන ඇමෝනියා පමණයි HCl සමග රසායනික ප්‍රතික්‍රියා කරන්නේ. අපි ඒකට අදාළ රූප සමානයෙන් දුක් එන්න ජලය නැමැති ද්‍රාවකය එන්න CCl4 නැමැති ද්‍රාවකය මේ එක් එක් කලාප තුල දීලා තියෙනවා ඇමෝනියා නැමැති ද්‍රාවකය. ඇමෝනියා නැමැති ද්‍රාවකය ව්‍යාප්ත වෙලා ගතික සමුද්‍ර අවස්ථාවට පත් වෙලා තියෙනවා. මේ දත්ත වලින් පවතින ආකාරයට ජලය කලාපයෙන් වෙනම ඝන සෙන්ටිමීටර් 10ක් අපි වෙන් කරලා ගත්තොත් ජලය කලාපයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් වෙන් කරලා ගත්තොත් එම ඝන සෙන්ටිමීටර් 10 සම්පූර්ණයෙන් උදාසීන කිරීම සඳහා 0.1 ඝන ඩෙසිමීටර් මවුල HCl ද්‍රාවණයකින් වැයලා තියෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 20ක්. ඒ වගේම CCl4 කලාපයෙන් වෙනම ඝන සෙන්ටිමීටර් 10ක් අපි වෙන් කරලා අරගෙන එම ඝන සෙන්ටිමීටර් 10ක් 0.1 ඝන ඩෙසිමීටර් මවුල 0.1 ඝන ඩෙසිමීටර් මවුල HCl ද්‍රාවණයක් මගින් අනුමාපනය කරොත් එයින් වැයවන පරිමාව ඝන සෙන්ටිමීටර් 40ක් කියලා දීලා තියෙනවා. අපිට මේ தත්ත පාවිච්චි කරලා ජලය සහ අපි ගන්නේ ජලය සහ CCl4 අතර ඇමෝනියා වල ව්‍යාප්ත සංගුණක. ජලය කලාපයේ සහ CCl4 කලාපයේ තුල ඇමෝනියා ව්‍යාප්ත වීමේ ව්‍යාප්ත සංගුණකයේ කීයද කියලා යන්න. අපිට දැන් ඒක සඳහා වැරදි සිද්ධ වෙනවා. ජලය සහ CCl4 එක් එක් කලාප වල ඇමෝනියා දීලා දෙන සාන්ද්‍රණය. දැන් දත්ත වශයෙන් දීලා දෙන මුලින්ම ගමු ජලය කලාපේ. ජලය කලාපයේ තුල ඇමෝනියා සාන්ද්‍රණය සොයමු. ජලය කලාපයේ තුල ඇමෝනියා සාන්ද්‍රණය සෙවි. ජලය කලාපයේ තුල ඇමෝනියා සාන්ද්‍රණය සෙවි. ජලය කලාපයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් වෙන් කරලා අරගෙන HCl 0.1 ඝන ඩෙසිමීටර් මවුල HCl සමග අනුමාපනය කරලා දෙනවා. අපි දන්නවා එහිදී ජලය උදාසීන බැවින් HCl සමග රසායනික ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ජලයේදී HCl අයනීකරණය වෙන්නේ. ඒ සරල සිද්ධාන්තයක් HCl සමග අනුමාපනය වෙන්නේ ඇත්තටම භාෂ්මික ඇමෝනියා. මේ ප්‍රතික්‍රියාව ගන්නවා ඇමෝනියා සහ HCl ප්‍රතික්‍රියා කරන ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය තමයි අපිට මේ වෙලාවේ වැදගත් වෙන්නේ. මේ හැදෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඇමෝනියා ප්‍රතික්‍රියාව තුල කරුවාම ඇමෝනියා සහ HCl රසායනික ප්‍රතික්‍රියා කරන්නේ එකට එක කියන මවුල අනුපාතය. අපිට ගන්න පුළුවන් වැයවිලා තියෙන HCl මවුල සංඛ්‍යාව. වැයවු HCl මවුල ගන්න අපිට ගන්න පුළුවන්. දැන් මේකේ සාන්ද්‍රණය ඝන සෙන්ටිමීටර් 1000ක් තුල අන්තර්ගත මවුල ගන්න. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් තුල මවුල 0.1 ප්‍රමාණයක් තමයි අන්තර්ගත වෙන්නේ. එම ද්‍රාවණයේ වැයවලා තියෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 20ක්. එතකොට අපිට එතන ඉන්දර බින්දුව කැන්සල් වුණාම 0.2යි දෙක වැඩි කිරීම 10 3යි. දෙක වැඩි කිරීම 10 3යි මවුල ප්‍රමාණයක් කියලා වෙන අවසාන උත්තරය වාසිය කියන්නේ වැයවලා තියෙන HCl මවුල සංඛ්‍යාව. ඒතර අනුපාතය එකට එකක් බැරි ඝන සෙන්ටිමීටර් 10 වෙනවා. අපි එළියට ගත්තේ නැත්නම් මේ ජලීය ද්‍රාවණයේ එළියට ගත්ත ඝන සෙන්ටිමීටර් 10යි. මේ ඝන සෙන්ටිමීටර් 10 තුල ඇමෝනියා අනුපාතයකට එකක් නිසා HCl සහ ඇමෝනියා ප්‍රතික්‍රියා කරන ඇමෝනියා මෝල ගණනක් වෙනවා 2 වැඩි කිරීම 10 ඍණ 3යි කියන්නේ. එතකොට අපිට දැන් ගන්න පුළුවන් ජලය තුල ඇමෝනියා වල සාන්ද්‍රණය. ජලය කලාපය තුල ඇමෝනියා වල සාන්ද්‍රණය. මේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි මෝල ප්‍රමාණයක් ආවේ ජලය ඝන සෙන්ටිමීටර් 10යි. එතකොට ඝන සෙන්ටිමීටර් 10ක් තුල අන්තර්ගත ඇමෝනියා මවුල සංඛ්‍යාව 2 වැඩි කිරීම 10 ඍණ 3ක් නම් ඝන සෙන්ටිමීටර් 1000ක් තුල අන්තර්ගත ප්‍රමාණය තමයි සංග්‍රහණය කියලා කියන්නේ. එතකොට මේක කැපිලා ගියාට පස්සේ අපිට එනවා 0.2යි ඝන ඩෙසිමීටරයක මවුල කියන්නේ. එතකොට ජලය කලාපය තුල
ඇමෝනියා වල සාන්ද්‍රණය 0.2 කියලා එනවා. ඊගාට මම හොයන්න CCl4 කලාපය. CCl4 තුල ඇමෝනියා සාන්ද්‍රණය සෙවි. එම කලාපය තුල සිදුලා තියෙන HCl සම අනුමාපනයක් ඒ ප්‍රතික්‍රියා නැවත කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඇමෝනියා සහ HCl රසායනික ප්‍රතික්‍රියා වෙන්නේ එකට එක කියන මවුල අනුපාතය. එම කලාපය තුල වැය වූ HCl මවුල සංඛ්‍යාව අපිට එනවා. සාන්ද්‍රණය 0.1 කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් තුල අන්තර්ගත මවුල සංඛ්‍යාව 0.1යි. එම ද්‍රාවණයේ වැයලා තියෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 40. ඒතකොට බිඳුවට කැන්සල් වුණාම මෙතන මවුල සංඛ්‍යාව වෙනවා 4 වැඩි කිරීම 10 ඍණ 3ක ප්‍රමාණයක් කියලා. වැය HCl මවුල සංඛ්‍යාව 4 වැඩි කිරීම 10 3යි. අනුපාතයකට එකක් නිසා. මෙතන ඇමෝනියා සහ HCl අතර ස්ට්‍රෝක් දින අනුපාතයකට එකක් නිසා ඝන සෙන්ටිමීටර් 10යි. අපි වෙන් කරගත්තේ ඉගෙන ගත්තේ ඝන සෙන්ටිමීටර් 10ක්. ඝන සෙන්ටිමීටර් 10 තුල ඇති ඇමෝනියා මවුල සංඛ්‍යාව. ඇමෝනියා මවුල සංඛ්‍යාව 4 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල ගෙනෙන. දැන් අපිට ගන්න පුළුවන් CCl4 තුල ඇමෝනියා කලාප ඇමෝනියා ද්‍රව්‍ය සාන්ද්‍රණය ඝන සෙන්ටිමීටර් 10යි. 10ක 4 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල ප්‍රමාණයක් තියෙනවා නම් ඝන සෙන්ටිමීටර් 1000ක මේ ප්‍රමාණය තමයි සාන්ද්‍රණය කියලා කියන්නේ. මෙතනින් එනවා 0.4යි ඝන ඩෙසිමීටර මවුල කියලා CCl4 කලාපය තුල ඇමෝනියා සාන්ද්‍රණය. අපෙන් අහන්නේ ජලය සහ CCl4 තුල KD සමානයි ඇමෝනියා වල සාන්ද්‍රණය ජලය කලාප. ඇමෝනියා වල සාන්ද්‍රණය ජලය කලාපයේ බෙදීම ඇමෝනියා වල සාන්ද්‍රණය CCl4 කලාපයට දාගන්න. මේ KD එක අපිට එනවා ජලය කලාපය තුල ඇමෝනියා සාන්ද්‍රණය 0.2යි 0.2යි ඝන ඩෙසිමීටර මවුල බෙදීම CCl4 කලාපය තුල ඇමෝනියා සාන්ද්‍රණය 0.4යි. මේ ගැටලු විසඳීමත් එක්ක අපි දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. ඔයාලට තේරෙන්න ඕන මේ KD සඳහා ලැබෙන ප්‍රකාශන. ඉහළ මේ පදයේ තුල ඉහළ තියෙන්නේ සාන්ද්‍රණ පදයක්, පහළ තියෙන්නේ සාන්ද්‍රණ පදයක්. ඒ නිසා ඝන ඩෙසිමීටර මවුල කියන ඒකක පදේ කැපිලා යනවා. නැත්නම් ඒක නැති වෙලා යන නිසා KD සඳහා ඒකකයක් පවතින්නේ නැහැ. KD සඳහා හැමතිස්සම ලැබෙන්නේ නිශ්චිත නියත අගයක්. ඒකේ පූර්ණ සංඛ්‍යාවක් ආවොත් අර ප්‍රකාශන තුළ ඉහළින් පවතින ද්‍රාවණය තුළ වැඩි ප්‍රමාණයක් දිනනවා කියන අදහස එනවා. ඒක භාග සංඛ්‍යාවක් આવොත් ප්‍රකාශන තුළ පහළින් පවතින ද්‍රාවණය තුළ ද්‍රාවකයේ තුළ අදාළ ද්‍රාවකය ඉතා වැඩි ප්‍රමාණයක් දිනනවා කියලා සාධ්‍ය කරගන්න පුළුවන්. එසේනම් මේ ප්‍රකාශනය තුළ පිළිතුර සඳහා ලැබෙන අගය අනුව තමයි කුමන ද්‍රාවකයේ තුලද අදාළ ද්‍රාවකය වැඩිපුර දිවෙන්නේ කියන කාරණාව විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි ළමයි අපි සමජාතීය කලාප සම්බන්ධතාව ආශ්‍රිතව ඉතා වැදගත් සිද්ධාන්තයක් වන නැන්ස් ක්‍රියාප්‍රේමය අධ්‍යයනය කළා. ඒ ආශ්‍රිතව ගැටලු විසඳන්න අපි ආරම්භ කරා. ඊටම සරල මට්ටමේ ගැටලු විසඳලා මම ඉස්සෙල්ලා කිව්ව ආකාරයට සරල ගැටලු විසඳලා අපි ක්‍රමානුකූලව සංකීර්ණ ගැටලු දක්වා යම්. අපි අද ගණන් 5ක් ඉදිරිපත් කරා. ඔයගලන් ඉදිරියේ දිස්සෙන් ඇති. ඒ ගණන් පහේ මම ගණන් දෙකක් ඔයගලන්ට විසඳන ආකාරය පැහැදිලි කරලා දුන්නා. ඉතුරු ගණන් තුනේ පිළිතුරු මම ඊගාව වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නැස් ක්‍රියාප්‍රේමය වගේම තවත් අපිට සමජාතීය කලාප සම්බන්ධතාවය ඉගෙන ගන්න තියෙන තවත් සිද්ධාන්තයක් තියෙනවා මේ ද්‍රාවක නිස්සාරණය කියන සිද්ධාන්තය. ද්‍රාවක නිස්සාරණ සිද්ධාන්තය සහ මෙම ගැටලු තුනේ විසඳුම් ඊගාව ඉදිරිපත් කරන වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.